තෙරුවන් සරණයි සියලුම දෙනාට. ඊයේ දවසේ වෙන විට අපි කතා කළා මට කුණ්ඩලී කියන මේ දරුවා අදින්න පුබ්බක කියන බ්‍රාහ්මණයාගේ පුතා, එකම පුතා හිටියෙත්. ඉතින් මේ පුත්‍රයාට පාණ්ඩු රෝගය එහෙම නැත්නම් රක්තහීනතාවය කියන රෝගය ඇති වුණා. ඉන්පස්සේ බ්‍රාහ්මණයා තමන්ගේ සල්ලි වේදම් වෙයි කියන බයට හරියට ප්‍රතිකාර කළේ නැහැ. එක එක වෛද්‍යවරු ගාවට ගිහිල්ලා අනම්මනම් බෙහෙත් ඇහුවා. ඉතින් මේ අය දන්නවා ඉතින් බ්‍රාහ්මණයාගේ හැටි. ඒ නිසා හරියට නිවැරදි බෙහෙතක් කියන්නේ නැතිව ඒ හිටිච්ච ගස්වල කොළ ගෙඩි මුල් පොතු ගැන කිව්වා. අර බ්‍රාහ්මණයාට හිතේ මේ ඇත්ත විදිහට තමයි මේ කියන්නේ කියලා. කියන්නේ ඇත්ත බෙහෙත් තමයි මේ රෝගයට මේ සඳහන් කරන්න කියලා හිතාගෙන ඇවිල්ලා ගෙදර ඇවිල්ලා තමන්ගේ දරුවට අර වෛද්‍යවරු කියපු ඒ ගස් පොතු මුල් ආදී බෙහෙත් විදිහට ලබා දුන්නා. නමුත් හරි ගියේ නැහැ. අවසානයේ ඒ දරුවා මරණාසන්න තත්ත්වයටපත් වුණා. ඒ අවස්ථාවේ තමයි මේ මට්ට කුණ්ඩලී කියන දරුවගේ පින ඒ දරුවා අතීතයේ කරලා තිබ්බ පුණ්‍ය කර්මයේ මතුවේ. භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකේ බලන වෙලාවේ මේ මට්ට කුණ්ඩලී දරුවාව බුදුරජාණන් වහන්සේගේ ඥාන ජාලයට, ඒ කියන්නේ මහා කරුණා ඥානයට දකින්නට ලැබෙනවා. ඒ නිසා ඉන්පස්සේ භාග්‍යතුන් වහන්සේ කල්පනා කරනවා කියන්නේ විමසා බලනවා නුවණින් මේ දරුවාව උණ ගැහිීමට, එහෙම නැත්නම් මේ දරුවාට පිළිසරණක් වීමට ගියොත් ඒ පිළිසරණ වීමට යෑමේ ප්‍රතිඵලයක් තියෙනවද කියලා. ඊට පස්සේ ඒක ප්‍රතිඵල සහිත බව දැනගෙනම භාග්‍යතුන් වහන්සේ මේ මට්ට කුණ්ඩලී කියන දරුවා ඉන්න තැනට වැඩම කරනවා. ඉතින් මට්ට කුණ්ඩලී දරුවා භාග්‍යතුන් වහන්සේව දකින විදිහට නෙවෙයි ඉන්නේ, ගේ පැත්තට මූණලා තමයි ඉන්නේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ රශ්මි ධාරාවක් විහිදුවලා මට්ට කුණ්ඩලී දරුවාට තමාව දර්ශනය කරනවා. ඊට පස්සේ මේ මට්ට කුණ්ඩලී දරුවා වෙන ඒ අවස්ථාවේ හැටියට ඒ දරුවට කරන්නම දෙයක් නැහැ. කියන්නේ දානයක් දෙන්න තරම් පත් දෙක එකතු කරලා වදින්න තරම්වත් ශක්තියක් නැහැ ඉතින්. අවසාන මොහොත නිසා කරන්න තිබුණ එකම දේ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගත්තා. සිත පහදවා ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ දරුවාගේ අස්මානයෙන් ඉවතට යනවාත් එක්කම, ඉවතට වැඩම කරනවත් එක්කම අර දරුවා මිය ගියා. කලුරිය කළා. ඒ කරලා දෙව්ලොව ඉපදුණා. ඔය තමයි ඊයේ දවසේ අපි කතා කරපු කතාවේ සාරාංශය. බ්‍රාහ්මනෝ පිස්ස ශරීරං යාපෙත්වා ආලාහනේ රෝදන පරායනෝ අහෝසි දේවසිකං ආලාහනං ගන්්වා රොදති කාහං ඒකපුත්තකාති දේවපුත්තෝපි අත්තනෝ සම්පත්තිං පොලොක්කෙත්වා කේන මේ කම්මේන ලද්දාති උපදාරෙන්තෝ සත්තරී මනෝපසාදේනාති ඤත්වා අයං බ්‍රහ්මනෝ මම අපාසුක කාලේ වේසජ්ජම කාරෙත්වා ඉදානි ආලාහනං ගන්්වා රොදති විප්පව කාරපත්තමේව නං කාතුන් වට්ටතිති. එතනට එකක් කියන ස්වාමීන් වහන්සේ. එතනින්නම් පරිවර්තනය කරමු. එහෙමයි. බ්‍රාහ්මනෝ පිස්ස ශරීරං යාපෙත්වා ආලාහනේ රෝදන පරායනෝ අහෝසි. බ්‍රාහ්මනෝ අපි අස්ස බමුණාත්
පුතාගේ මිනිය ශරීරං කියන්නේ පුතාගේ මිනිය ජාපෙත්වා දවා ආලාහනේ සොහොනෙයි රෝදන පරායනෝ අඬමින් අහෝසි සිටියේය. දේවසිකං ආලාහනං ගන්ත්වා රොදති. කහං ඒක පුත්තකාති. දේවසිකං දිනපතා ආලාහනං සොහොනට ගන්ත්වා ගොස් අහං කෝ මගේ ඒක පුත්තක ඉති. මෙතන කහං කියන්නේ ඒක පදයක්. කහං කියන්නේ කොහෙද කියන අර්ථය අහන්නේ දැන් මේ නිපාතයක් ඇතුලේ. කොහෙද? ඔව්. කහං කියන්නේ මේ කොහෙද? නිපාත. ඔව්. ඒක පුත්තක කියන්නේ මගේ එකම පුතා කහං කොහෙද කියලා අහනවා. එහෙම තමයි මේ අඬන විදිය කියන්නේ. එහෙමයි. එකම පුතා මේ කොහෙද මගේ කහං කොහෙද එකම පුත්තක ඉති. මගේ එකම පුතායයි රොදති අඬයි. ඔව් එතකොට මෙතන රෝදන පරායනෝ කියලා වචනයක් තියෙනවා. එහෙමයි. මෙතන අතර රෝදන පරායන වුණා කියන්නේ මෙන්න ඇඬීම පිළිසරණ කොටගෙන මේ හිටියා කියන එක. අඬමින්ම. ඔව් ඒ කියන්නේ නිරන්තරයෙන්ම අඬමින් ඉන්නවා කියන එක තමයි මේ මෙතන රෝදන පරායන. නැත්තම් පරායන කියන එක වචනයට ඩික්ෂනරියේ බැලුවොත් මේකට වචනේ තියෙන්නේ පිළිසරණ නැතිකොට පිළිසරණ කියන වචනේ. එතකොට ඇඬීමම පිළිසරණ කොටගෙන වගේ. ඔව් ඒ කියන්නේ නිරන්තරයෙන් හැම වෙලාවෙම මේ ඇඬු කඳුලෙන් ගත කරනවා කියන එක. දැන් සාමාන්‍ය අපේ භාෂාවෙන් අපි කියන්නේ ඇඬු කඳුලෙන්ම ඉන්නවා කියලා. එහෙමයි. අන්න ඒක තමයි මේ කියන්නේ රෝදන පරායනෝ කියන්නේ ඇඬු කඳුලෙන්ම සිටින කෙනෙක් වුණා කියන අර්ථය තමයි මේ කියන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. දේව පුත්තෝපි අත්තනෝ සම්පත්තින් ඕලකිත්වා කේන මේ කම්මේන ලද්දාති උපදාරෙන්තෝ සත්තරි මනෝපසාදේන දේනාති ඤත්වා අයං බ්‍රහ්මනෝ මම අපාසුක කාලේ බේසජ්ජම මකාරෙත්වා ඉදානි ආලාහන් ගන්ත්වා රොදති විප්පකාරපත්තමේව නං කාතුන් වට්ටතිති දේව පුත්තෝ අපි දිව්‍ය පුත්‍රයාත් මට්ට කුණ්ඩලි දිව්‍ය පුත්‍රයාත් අත්තනෝ තමාගේ සම්පත්තීන් සම්පත් ඕලොකෙත්වා බලා මේ මට කේන කම්මේන කිනම් පින්කමකින් ලද්දා ඉති ලද්දෙම් දැයි උපදාරෙන්තෝ සොයා බලන්නේ සත්තරි ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි මනෝපසාදේන ඉති සිත පැහැදවීමෙන් යයි යත්වා දැන අයං බ්‍රහ්මනෝ මේ බමුණා මම අපාසුක කාලේ මා රෝගීව සිටි කල්හි බේසජ්ජං අකාරෙත්වා බෙහෙත් නොකර ඉදානි දැන් ආලාහනං ගන්ත්වා සොහොනට ගොස් රොදති අඬයි. තං මොහු විප්පකාරපත්තං ඒව විපිලිසරම කාතුන් කරන්නට වට්ටති ඉති සුදුසු වේයයි මට්ට කුණ්ඩලී වන්නනේන ආගත්වා ආලාහනස්සා විදූරේ බාහා පග්ගහය රෝදන්තෝ අට්ටාසි මට්ට කුණ්ඩලී වන්නේන මට්ට කුණ්ඩලී වෙස්සින් ආගන්ත්වා පැමිණ ආලාහස්න හස්ස අවිදූරේ සොහොන සමීපයේ ආලාහනස්ස අවිදූරේ සොහොන සමීපයේ බාහා පග්ගහය හිස අත බැඳගෙන හිසත් බදාගෙන රෝදන්තෝ අට්ටාසි අඬමින් සිටියේය. බ්‍රහ්මනෝ තන්දිස්වා අහං තාව පුත්ත ශෝකේන රෝදාමි ඒස කිමන්ත
කිමත්තං රෝදති පුච්චිස්සාමි නන්ති පුච්ඡන්තෝ ඉමං ගාතාමාහ බ්‍රහ්මනෝ බමුණා තං දිස්වා ඔහු දැක අහං තාව මම නම් පුත්‍ර ශෝකයෙන් රෝදාමි අඬමි ඒස මොහු කිමත්තං කුමක් සඳහා රොදති අඬයිද අහං මම නං ඉති ඔහුගෙන් පුච්චිස්සාමි විමසන්නෙමි යයි පුච්ඡන්තෝ විමසමින් ඉමං ගාතාං ආහ මේ ගාතාව කීය අලංකතෝ මට්ට කුණ්ඩලී මාලධාරී හරිචන්දනුස්සදෝ බාහා පග්ගාය කන්දසි වනමජ්ජේ කිං දුක්ඛිතෝ තුවන්ති අලංකතෝ තුවන් කියන මෙන්න මේ කතෘ තැන් දෙකකට ගන්න පුළුවන්. එතකොට මේ තුවන් කියන කතෘ ඉස්තරවම මෙතෙන්න මුලටම ගන්න ඕනේ. තුවන් නුබ මට්ට කුණ්ඩලී කියන්නේ ආලපනේ. එතකොට ආලපනේ ඉදිරියට ගන්න. මට්ට කුණ්ඩලී කියන ආමන්ත්‍රණයෙන් අමතනවා. තුවන් නුබ අලංකතෝ අලංකාර කරන ලද ශරීර ඇත්තේය. මාලාධාරී කියන්නේ මල් මාලාවන් දරන්නේය. ඒ කියන්නේ මල් මාලාවන් පැලඳගෙන ඉන්නා කෙනෙක් කියලා. ඊට පස්සේ හරිචන්දනුස්සදෝ කියන්නේ හරිචන්දන උස්සදෝ රත් හඳුන් නේද සාමිනාස? ඒ කියන්නේ ශරීරයේ හොඳින් රත් හඳුන් ආලේප කරගෙන ඉන්නවා කියන අර්ථයෙන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සුවඳ දෙන රත් හඳුන් ළඟ තියාගෙන ඉන්නවා කියන අර්ථයෙන් ගන්නත් පුළුවන්. බොහෝ සෙයින් එතකොට උස්සද කියන්නේ බොහෝ සෙයින් තියෙනවා කියන අර්ථයෙන් ගන්න. එතකොට හරිචන්දන උත්සදෝ බොහෝ සෙයින් රත් හඳුන් ඇත්තේ වෙයි. මාහා පග්ගය කන්දසි කියනකොට අත් බැඳගෙන ඒ කියන්නේ මෙතන කියන්නේ අතේ පපුවට අත් වලින් ගහගෙන කන්දසි වැළපෙයි. එතකොට එතනින් ඒ ප්‍රකාශය ඉවරයි. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් අහනවා. කිං කිම ත්වං නුඹ වනමජ්ජේ මේ වනය මැද දුක්ඛිතෝ දුකට පැමිණියේද කියලා එක ක්‍රමයකට මේ ප්‍රශ්නයට අර්ථ දෙන්න පුළුවන්. එතකොට මුළු ප්‍රශ්නයටම කිං කියන නිපාතේ ඉදිරියට අරන් තමා ප්‍රශ්නය සකස් කරගන්නේ. ඒ කියන්නේ කිං කිම ත්වං නුඹ වනමජ්ජේ වනය මැද දුක්ඛිතෝ. එතකොට දුක්ඛිතෝ අසි දුකට පැමිණියේ වෙහිද කියලා අහනවා. එහෙම නැතුව මේ කිං කියන පදේ දුක්ඛිතෝ කියන පදයට එක්ක සම්බන්ධතාවයකින් යුක්තව අර්ථ ගන්නවා නම් ටිකක් ඒ ක්‍රමයකට අර්ථ දෙන්න පුළුවන්. එතකොට අර්ථය ටිකක් වෙනස් වෙනවා. ඒ කොහොමද? ත්වං නුබ වනමජ්ජේ වනය මැද කිං දුක්ඛිතෝ අසි කුමන දුකකට පැමිණියේ වෙයිද කියන ඒ විදිහට අර්ථ ගන්නන්නටත් පුළුවන්. එතකොට ඒ ක්‍රම දෙකකටම හරි. ඊළඟ එක සෝ මානවෝ ආහ මානවකයා මෙසේ කීය. ස්වර්ණමයෝ ප්‍රබස්සරෝ uppannෝ රත පංචරෝ මම තස්ස චක්ක යුගන් න වින්දාමි තේන දුක්ඛේන ජහාමි ජීවිතන්ති. එතකොට අර මානවකයා මේ විදිහට කිව්වා. සෝ මානවෝ ආහ මට්ට කුණ්ඩලී දේවපුත්‍රයා
ඔව්. මෙසේ කිව්වා. එතකොට කොහොමද කිව්වේ? මම ස්වර්ණමයෝ මාහට සෝවන්නමයෝ රත්තරන් වලින් සකසන ලද, ඒ කියන්නේ ස්වර්ණමය වූ ප්‍රභාස්වරෝ රශ්මි ධාරා විහිදෙන, ඒ කියන්නේ ප්‍රභාස්වර වූ රත පංජරෝ උප්පන්නෝ. රත පංජරයක් කියන්නේ රතයක, කියන්නේ වාහනයක සම්පූර්ණ බඳ කොටස. බඳට තමයි කියන්නේ රත පංජරය කියලා. එහෙමයි. කියන්නේ බොඩි එක කියලා කියන්නේ. ඒ සම්පූර්ණ කැසි එක, බොඩි එක, ඒ සියල්ලමටම තමයි, ඒ කියන්නේ සම්පූර්ණ සැකිල්ලට තමයි රත පංජර කියලා කියන්නේ. රත පංජරෝ උප්පන්නෝ. රත පංජරය ලැබුණා. මෙතන උප්පන්නෝ කියන්නේ ලැබුණා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මෙතෙන් එතකොට නැවත මේ තස්ස කියන පදයට කලින් කර්තෘ කෙනෙක් යොදා ගන්න ඕනේ. අහං කියන කර්තෘ. එතකොට අහං මම තස්ස ඒ රත පංජරයට චක්‍ර යුගං චක්‍ර යුගලයක්, ඒ කියන්නේ රෝද දෙකක් රෝද දෙකක් න වින්දාමි නොලබමි. ඒ කියන්නේ මට නැහැ. මෙතන වින්දාමි කියන්නේ විඳිනවා කියන අර්ථය නෙවෙයි, ලබනවා කියන අර්ථය. එතකොට න වින්දාමි නොලබමි. එතකොට තේන දුක්ඛේන, ඒ රෝද දෙකක් නොලැබීමේ දුක නිසාවෙන් අහං මම ජීවිතං ජහාමි, ජීවිතය අත්හරිමි කියලා කියනවා. එතකොට මේ පාඩේට අහං කියන කර්තෘ කෙනෙක් යොදා ගන්න ඕනේ. අහං මම තේන දුක්ඛේන, ඒ චක්‍ර යුගලයක් නොලැබීමේ දුකෙන් ජීවිතං ජහාමි, ජීවිතය අත්හරිමි කියලා කියනවා. අතනං බ්‍රහ්මනෝ ආහ ඉක්බිති, ඒ බ්‍රහ්මනෝ මෙසේ කීහ. ස්වර්ණමයං මණිමයං ලෝහිතකමයං අත රූපියමයං ආචික්ක මේ බද්ද මානව චක්ක යුගං පටිපාදයාමි තේති. බද්ද මානව, මෙතන බද්ද කියන්නේ සොඳුරු නැත්තම් සුන්දර කියන අර්ථය තමයි බද්ද කියන શબ્දය යෙදෙන්නේ. නමුත් මෙතන මේ බද්ද කියන શબ્දය යොදන්නේ නිකන් ආදරණීය ආමන්ත්‍රණයක්. Tamanට සමීප කෙනෙක්ට හරිම දයාවෙන් ආදරයෙන් ආමන්ත්‍රණය කරන බද්ද මානව, සොඳුරු මානවකය මේ මාහට සෝවන්නමයන් අත ස්වර්ණමය හෝ මණිමය මණික්මය හෝ. මෙතන මණිමය කියනකොට මණික් වලින් හදපු. එතකොට මේ මණික් කියනකොට එතන මණික් වලට අර්ථ ගන්න ඉන්ද්‍රනීල මාණික්‍ය ආදී ඒ නිල් මණික් වලින් වගේ දේවල් වලින් කරන ලද කියන එක තමයි මෙතන මණිමය කියන්නේ. එහෙමයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මණිමයන් කියන්නේ මෙතන චක්ක යුගම් කියන පදයට විශේෂණ විදිහට යෙදෙන නිසා තමයි මෙතනත් මේ ဒုတိ ය විභක්ති ඒක වචනයෙන් යොදලා තියෙන්නේ. මණිමයන් කියන්නේ ඉන්ද්‍රනීල මාණික්‍ය කියන්නේ නිල් මණික් ආදීන් වලින් කරන ලද කියන. ලෝහිතකමයන් කියන්නේ ඒ මණික් වර්ග. ලෝහිතකමය කියනකොට කියන්නේ පද්ම රාග ආදී රතු පාට මණික් වලින් කරපු ඒවා. ඒකයි මෙතන ලෝහිතක කියන්නේ පද්ම රාග ආදී රතු වර්ණයෙන් යුක්ත මණික් වලට තමයි මෙතන ලෝහිතකමය කියන පදය හදලා තියෙන්නේ. ලෝහිතකමයන් කියන්නේ පද්ම රාග ආදී මණික් වලින් කරන ලද කියන අර්ථය. ඊට පස්සේ අට එහෙමත් නැත්නම් රූපීමයන්. රූපීමය කියන්නේ රිදීමය. රූපීය කියලා කියනවා රිදීමය. ඒතකොට රූපීමයන් රිදී වලින් කරන ලද හරි චක්ක යුගම් චක්‍ර යුගලයක් තේ ඔබට පටිපාදයාමි පිළියෙල කර දෙන්නෙමි කියලා කියනවා. තං සුත්වා මානවෝ අයං බ්‍රහ්මනෝ පුත්තස්ස බේසජ්ජ මකත්වා පුත්ත පතිරූපකං මං දිස්වා රෝදන්තෝ ස්වර්ණාදිමයං
රතචක්කං කරෝමීති වදති හෝතු නිග්ගන් හිස්සාමි නන්ති චින්තෙත්වා කීව මහන්තං මේ චක්ක යුග්ගං කරිස්සසීති වත්වා යාව මහන්තං අකංකසි තාව මහන්තං කරිස්සාමීති උත්තේ චන්දිම සුරියෙහි මේ අත්තෝ තේ මේ දේහීති යාචන්තෝ ආහ තන් සුත්වා එය ආසා මානවෝ තරුණයා මට්ටකුණ්ඩ දේවපුත්‍රයා අයං බ්‍රහ්මනෝ මේ බ්‍රහ්මණයා පුත්තස්ස පුතාට වේසජ්ජං අකත්වා බෙහෙත් නොකර පුත්තපති රූපකං පුත්‍ර වෙසින් මං දිස්වා මා දැක රොදන්තෝ අඬමින්. එතකොට පුත්ත ප්‍රතිරූපක කියන්නේ මෙතන පුත්‍රයෙක් හා සමාන පුත්‍රයා වගේ තමන්ගේ පුතා වගේ කෙනෙක්ට කියන අර්ථය. ඔව් පුත්‍රයා වගේ මං දිස්වා මා දැක රොදන්තෝ අඬමින් ස්වර්ණ ආදිමයන් රන් රිදී මුතුමැණික් ආදියෙන් රතචක්කං රතරෝද කරෝමි ඉති කරමියයි වදති කියයි. හෝතු එසේ වේවා නං ඉති මොහුට නිග්ගං හිස්සාමි නිග්ගහ කරන්නේ යයි චින්තෙත්වා සිතා කීව කොපමණ මහන්තං විශාල චක්ක යුගං රෝධ යුගලක් මේ මට කරිස්සසීති කරවන්නේදයි වත්වා අසා යාව මහන්තං අකංකසි යම් තා ප්‍රමාණයක් කැමැති වේද තාව මහන්තං කරිස්සාමි ඉති තුමන ප්‍රමාණයකින් කරන්නෙමියයි වුත්තෝ කී කල මේ අත්තෝ මට අවශ්‍ය වන්නේ චන්දිම සුරියෙහි මේ මාහට චන්දිම සුරියෙහි අත්තෝ මේ මාහට අවශ්‍ය වන්නේ චන්දම සුරියෙහි මේ මාහට චන්දම සුරියෙහි අත්තෝ අවශ්‍ය වන්නේ හිරුසඳුය. තේ ඒ හිරුසඳු මේ මාහට දේහි ඉති දෙනු මැනවයයි යාචන්තෝ අයදිමින් ආහ කීහ. සෝ මානවෝ තස්ස පාවදී චන්ද සුරිය උබයෙත්ත දිස්සරේ ස්වර්ණමයෝ රතෝ මම තේන චක්කු යුගේන සෝබතීති. සෝ මානවෝ ඒ මානවකයා නැත්නම් තරුණයා තස්ස බ්‍රහ්මණයාට පාවදී කීවේය චන්ද සූර්යා කියන්නේ චන්දෝච සූර්යෝච චන්ද සූර්යා සිරුද්ද සඳුද උභයත්ත දිස්සරේ අර පේන දෙන්නා. එතකොට මේවා සංදි කඩලා කියන්න ඕනේ. උභයෝ ඒ කියන්නේ උභෝ එත්ත චන්ද්‍රයාද සූර්යාද කියන ඒ දෙදෙනා එහි සිටින දෙදෙනා අර පේන දෙදෙනා දිස්සරේ පෙන්න දෙදරා ස්වර්ණමයෝ රතෝ මම මගේ ස්වර්ණමය රතේට තේන චක්ක යුගේන සෝබතීති ඒ යුගලෙන් මේ සෝභාව ගෙන දෙයි කියන එක නේද ස්වාමීන් වහන්සේ? ඔව් එතකොට මෙහෙම අර්ථ ගන්න පුළුවන්. මේ ලෝකයෙහි කියන අර්ථය තමයි මෙතන එත්ත කියන පදයෙන් ගන්නෙ. එත්ත කියන පදේ විෂයාර්ථය මේ ලෝකයෙහි චන්ද සූර්යා උභයේ සඳහිරු දෙදෙන දිස්තරේ දක්නට ලැබේ. මම මාගේ සෝවන්නමයෝ රතෝ ස්වර්ණමය වූ රටය තේන චක්ක යුගේන ඒ සඳහිරු නම් චක්‍ර යුගල නිසාවෙන් එහෙම නැත්නම් ඒ සඳහිරු නම් චක්‍ර යුගලය කරන කොටගෙන සෝභති කියන්නේ හොබනේය. ඒ කියන්නේ සෝභාමත් වෙයි කියලා තමයි කියන්නේ. මානවකය යෝ ත්වං යම් ඒ නුඹ. අතන මෙතන යෝ ත්වං කියන පද දෙක තිබුණාට බොහෝ විට
මේ යෝ කියන පදය ඉහළ මේ ගාථා කාණ්ඩයත් එක්ක සම්බන්ධ කිරීම අර්ථයෙන් එන නිසා යෝ ත්වං කියන එකට බොහෝ විට එකට තියලා අර්ථ දෙනවා. ඔබ කියන ත්වං නුඹ අපත්‍යං පත්තයසේ. පත්තයසේ කියන්නේ පත්තියසි කියන එකම තමයි. ඒ අර්ථයම තමයි. පතන්නේහි ය කියලා කියන්නේ. ඒක තමයි මේ කියන්නේ. අපත්‍යං ප්‍රාර්ථනා නොකල යුක්තක් පත්තයසේ පතන්නේහිය. ත්වං නුඹ මානවය ත්වං නුඹ කෝ කියනකොට මෙතන කෝ නිපාතේ ඒකාන්තයෙන් කියන අර්ථය ලබා දෙනවා. කෝ ඒකාන්තයෙන් බාලෝ අසි මෝඩෙක් වෙයි. ඉන් පස්සේ ත්වං නුඹ මරිස්සසි මඤ්ඤාමි මැරෙන්නේහි යයි සිතන්නෙමි. ත්වං නුඹ මරිස්සසි මඤ්ඤාමි මැරෙන්නේහි යයි සිතමි. ඊට පස්සේ හි ඒකාන්තයෙන් නැත්නම් සත්‍යක්මය ත්වං නුඹ චන්ද සූර්යේ කියන සඳහිරු න ලච්ඡසි නොලබයි. ඒ කියන්නේ ප්‍රාර්ථනා කළ යුතු නොවන දෙයක් ප්‍රාර්ථනා කරන උඹ මහා මෝඩයෙක්. ඒ හින්දා ඉතින් කවදාවත් ඉතින් හඳහිරු නම් ලැබෙන්නේ නැහැ. ඉතින් මැරෙයි කියලා හිතනවා කියලා කියනවා. අත්තනං මානවෝ ආහ ඉක්බිති මානවයා ඔහුට මෙසේ කීහ. කිං පන පඤ්ඤාය මානසත්තාය රුද්ධන්තෝ බාලෝ හෝති උදාහු අපාඤ්ඤාය මානසත්තායාති වත්වා කිං පන කිම වනාහි පඤ්ඤායමාන අස්ස අත්තාය පෙනෙන දෙයක් ඉල්ලමින් රොද්දන්තෝ අඬන්නේ බාලෝ හෝති මෝඩකම වෙයිද උදාහු නොහොත් අපඤ්ඤායමාන අස්ස අත්තාය ඉති නොපෙනෙන දෙයක් ඉල්ලා ඇඬීමදයි වත්වා එස්කීය කෙනසීය. එතකොට මෙහෙමයි අර්ථ ගන්න. පඤ්ඤාය මානස්ස අත්තාය ප්‍රකට වෙන්නා වූ දෙයක් පිණිස රෝදන්තෝ අඬන්නා වූ තැනැත්තා බාලෝ හෝති කිං පන කිම බාලයෙක් වන්නේද උදාහු එසේ නැතිනම් අපඤ්ඤාය මානස්ස අත්තාය නොපෙනෙනු ලබන්නා වූ දෙයක් පිණිස රෝදන්තෝ අඬන්නා වූ තැනැත්තා බාලෝ අඬන්නා වූ තැනැත්තා කිං පන කිම බාලෝ හෝති බාලයෙක් වේද කියලා අහනවා. බාලෝ හෝති බාලයෙක් වේදයි වත්වා අසා එහෙම නැත්නම් කියා ගමනා ගමනම්පි දිස්සති වන්න ධාතු උභයත්ත වීතිය පේතෝ කාලකතෝන දිස්සති කෝ නිද කන්දතං බාලයි තරෝති. ගමනා ගමන් අපි ගමනා ගමනයද දිස්සති පෙනේ වර්ණ ධාතු වර්ණය උභයත්ත වීදියා යන එන දෙමග දිස්සති පෙනේ. මෙහෙමයි පේතෝ මෙතන මෙහෙමයි ගන්න. ඒ ගමනා ගමනේ කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ? ගමන ආගමන. ඒ කියන්නේ යෑම එහෙම. කොහෙට යන්නේ එන එකද? එතකොට මෙතන කියන්නේ ගමනාගමනය කියන්නේ ඇත්තටම උදා වීම අවරට යෑම කියන එක තමයි මෙතන අදහස් කරන්නේ. එතකොට ඒකේ අර්ථ ගන්නෙ ඒ කියන්නේ සඳහිරු දෙදෙනාද? සඳහිරු දෙදෙනා ගැනද කියන්නේ? ඔව්. වීතියා කියන්නේ වීතිය මොකද්ද? සඳහිරු දෙදෙනාගේ ගමන් පතය. වීතියා කියනකොට
එහෙමයි. මේ කියන්නේ සත්‍යමී අර්ථය මෙතන දෙන්නේ. සඳහිරු දෙදෙනා යන ගමන් පතයෙහි ඒ කියන්නේ අහසෙහි උභයත් කියන්නේ මේ සඳහිරු දෙදෙනාගේම වන්න ධාතු කියන්නේ ආලෝකයත් එතකොට වන්න ධාතු අපි මෙතන නිපාතේ ගන්න ඕනේ යටට වන්න ධාතු අපි ආලෝකයත් ඒ කියන්නේ ආලෝක කිරණ යනුත් ගමනාගමනං අපි ගමනාගමනයත් ඒ කියන්නේ උදා වීම සහ අවරට යෑම කියන ගමනාගමනයත් දිස්සති දකින්න පුළුවන් දක්නට ලැබෙයි. ඔව්. ඊට පස්සේ කාලකතෝ බේතෝ මේ මැරිච්ච නදිසති. ඔව් කලුරියා කළා වූ සත්වයා නදිසති යා දකින්න නැහැ. ඒකයි කියන්නේ ඊට පස්සේ කෝනිද කන්දතරම් බාල්‍යතරෝ කන්දතං බාල්‍යතරෝ. එතකොට කෝනිද කියන්නේ කෝ ඉද. කවුද මෙහි? ඔව් එතකොට මෙහි කියන්නේ එකේ ඉද කියන පදයට අර්ථ දෙන්නේ කොහොමද? මෙහි කියන්නේ අර එතන ඉන්න ඒ දෙන්නනේ. නෑ ඉද කියන්නේ මෙහි කියන්නේ මේ සොහොනේ. එතකොට කියන අර්ථය තමයි අර මේ සොහොනේ ඉන්න. මේ සොහොනේ ඉන්න. සොහොනේ ඉන්න කන්දතං අඬන්න වුන් අතුරින් කියන අඬන්න වුන්ගෙන් කෝ කවරෙක් නම් බාල්‍යතරෝ ඊටාම මෝඩද කියලා අහනවා. ඒ කියන්නේ පැහැදිලිව පේන දෙයකට අඬන කෙනාද මෝඩයා? එහෙම නැත්නම් නොපෙනෙන දෙයකට අඬන කෙනාද මෝඩයා? මෝඩයන් අතරින් හොඳම මෝඩයා කවුද කියන එක තමයි අහන්නේ. තං සුත්වා බ්‍රහ්මනෝ යුත්තං ඒස වදතිටි සල්ලක්කෙත්වා සච්ඡං කෝ වදේසි මානව අහමේව කන්දතං බාලීයතරෝ චන්දං විය දාරකෝ රුදං පේතං කාලකතාබි පත්තයින්ති තං සුත්වා බ්‍රහ්මනෝ එයාසා බ්‍රහ්මනෝ බමුණා ඒස යුත්තං වදති ඉති මොහු යුක්තියක්ම කියයියයි සල්ලක්කෙත්වා සුදුසු දෙයක්ම කියයියයි සල්ලක්කෙත්වා සලකා සච්චේ සත්‍යක්මයි කෝ වනාහි වදේසි ප්‍රවසුවේ මානවකය කෝ සත්‍යක්මයි සච්චේ නෑ මෙහෙම කෝ ඒකාන්තයෙන් සත්‍යං වදේසි කියන්නේ සත්‍යයක් කියයි. ඒ කියන්නේ ඇත්තක් කියයි. මේ ඇත්තක් කීවේය කියන අර්ථ. කොට ඊට පස්සේ අහං ඒව මමයි. ඔව් අහං ඒව කියලා තමයි එතන පද දෙක වෙන් කරන්නේ. මමම කන්දතං අඬන්න වුන් නතුරින් බාල්‍යතරෝ කියන්නේ ඊටා මෝඩ වූ පුද්ගලයා වෙමි. බාල්‍යතරෝ හෝමි කියලා ගන්න පුළුවන්. එතකොට මෙහෙමයි. දාරකෝ දාරකයා චන්දං රුදං විය සඳට අඬන්නාක් මෙන්. එහෙම නැත්නම් තව විදිහකට අර්ථ ගන්න පුළුවන්. දාරකෝ දරුවා රුදං අඬනුයේ චන්දං කියන පදය අරගෙන චන්දං සඳට නැත්නම් සඳ අභිපත්තයින් විය ප්‍රාර්ථනා කළා මෙන් කියලා එතන අර්ථ ගන්නවා. ඉන් පස්සේ අහං මම කියලා මෙතන නැවත කතරු කෙනෙක් යොදා ගන්නවා. අහං මම කාලකතං පේතං කලුරිය කළා වූ මල සත්‍යය. ඒ කියන්නේ ප්‍රේතයා කියන්නේ අතර මෙතන මල සත්‍යය කියන අර්ථය.
කාලුරිය කළා වූ ප්‍රේතයාව අභිපත්තයින් ප්‍රාර්ථනා කෙලෙමි. ඒ කියන්නේ අඬන්නා වූ දරුවා හඳ ප්‍රාර්ථනා කළා වගේ මමත් මේ මැරිච්ච දරුවාව ප්‍රාර්ථනා කළා කියලා කියන්නේ. එතකොට යට කොටසෙන් තමාව අර සඳ ඉල්ලලා අඬපු, ඒ කියන්නේ හඳ හිරු ඉල්ලලා අඬපු දරුවට උපමා කරගන්න. රුදං ධාරකෝ අඬන්නා වූ දරුවා චන්දං අභිපත්තයි විය. සඳ ප්‍රාර්ථනා කළා මෙන් අහං මම කාලකතං තේතං අභිපත්තයි. කලුරිය කළා වූ මගේ දරුවා නැත්තම් ප්‍රේතයා ප්‍රාර්ථනා කළා කියලා තමන්ගේ මෝඩකම තේරුම්. වත්වා කියා තස්ස කතාය නිස්සෝකෝ හුත්වා මානවස්ස තූතින් කරොන්තෝ ඉමා ගාථා අබාසි. එස්තේ කියා තස්ස ඔහුගේ කතාවෙන් නිස්සෝකෝ හුත්වා ශෝකය නැති කර මානවස්ස තුතින් ස්තුති කරන්නේ ඉමා ගාථා අබාසි මේ ගාථා කීවේය. ස්තුති කරන්න මේ ගාථාව කිව්වා. ආදිත්තං වත මං සන්තං ගත සිත්තංව පාවකං වාරිනාවිය ඔසින්චං සබ්බං නිබ්බාපයේ දරං. ගත සිත්තං ඉව ගිතෙල් ඉටිමෙන් සන්තං හටගත්තා වූ පාවකං ගින්න වාරිනා ඕසින්චං විය දියෙන් ඉසින ලද්දාක් මෙන්න කියන්නේ වතුර ඉස්සා වගේ සබ්බං දරං සියලු දරතයන් ඒ කියන්නේ සියලු දාහයන් ඊට පස්සේ මෙතෙන් නැවත ක්‍රියාවක් යොදා ගන්නවා නිබ්බාපයති කියන ක්‍රියාව යොදා ගන්න. සබ්බං දරං නිබ්බාපයති විය කියලා ඒක සම්පූර්ණ උපමාවට ගන්නවා. මේ ක්‍රමේ සාර්ථකයි. ඒ කියන්නේ කොහොමද? ගත සිත්තංව සන්තං පාවකං වාරිනා ඕසින්චං විය එමෙ වාරිනා ඕසින්චං සබ්බං දරං නිබ්බාපයති විය. ඒ තමයි වචන කියන එක එන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? ඔබගේ වචන එහෙම වුණයි කියන එක නෙවෙයිද? නෑ ඒ ටික එන්නේ මේ අනිත් එකට. ඔව්. මෙතන උපමාව තමයි ඉදිරියෙන් ගන්න. එතකොට ඒක පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි. හරි ඊට පස්සේ දරං නිබ්බාපයති විය ඊට පස්සේ කියනවා නැවත වත කියන එක ඒක මුලට ගන්න. ඊට පස්සේ දෙවෙනි වාක්‍යයේ මුලට වත ඒකාන්තයෙන් ආදිත්තං සන්තං ශෝකයේ ගිනි ඇවිලා ගත්ත බවට පත්ුණා වූ මං මාව වාරිනා කියනකොට මෙතන වාරි කියන අර්ථය ගන්නවා වචන නැමැති ජලයෙන් කියලා. එතකොට මෙතන උපමා කියන්නේ සාමාන්‍ය උපමාර්ථයකින් යන්නේ වාරිනා වචනේ නැමැති ජලයෙන් ඕසින්චං ඉසින ලද්දේ සබ්බං දරං සියලු දරතයන් නිබ්බාපේ. ඒ කියන්නේ නිබ්බාපයී කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ නිවන ලද්දේය නිවා දැම්මේය කියලා තමයි එතකොට එතන අර්ථ ගන්න. එතකොට උපමාව ගලවලා උපමාවට වෙනම අර්ථ දීලා ඊට පස්සේ මෙයාගේ තිබිච්ච
ඒ දරු දුක නිමුවා කියන කොටස නැවත යටින් වෙනම අර්ථ දෙනවා. ඒ විදිහට තමයි සාර්ථක මම හිතන්නේ හොඳම ක්‍රමය.